මම හිතන්නේ අපේ මාතෘකාව අද දවසේ තියෙන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ රාජසේනාරත්න යුගය අවසන් කරමු. දැන් කෙනෙකුට කුතුහලයක් එන්න පුළුවන් මොකද්ද මේ කියන්නේ කියලා. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ තාමත් රාජසේනාරත්න යුගය තියෙන්නේ කොහොමද කියලා. ඒක තමයි අපි මේ පැහැදිලි කරන්න යන්නේ. වෛද්‍ය ෂෙනාල් කිව්වේ වෛද්‍ය සභාව තුළ නියමාකාර සංයුතියක් පවත්වා ගැනීමට ඉඩ නොදීම. ඒ වගේම රාජසේනාරත්න තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කිරීම සඳහා වෛද්‍ය සභාව ඉතාම නරක විදියට පාවිච්චි කිරීමේ ප්‍රතිඵල. අද වෙනකොටත් අවසන් කරන්න දැන් අලුත් රජයක් ඇවිල්ලා මාස ගණනාවක් ගත වෙලා තිනවා. තාම හැකියාව ලැබිලා නැහැ බව තමයි අපිට පේන්න තියෙන්නේ. මොකද්ද මේක මේ රටේ ජනතාවට තියෙන වැදගත්කම? දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් වෛද්‍ය සභාවේ ප්‍රශ්නේ දැන් වෛද්‍යවරු බේරගන්න නැත මේ අපිට මොකද්ද මේකේ තියෙන වැදගත්කම? නෑ ඒක එහෙම නෙමෙයි. මේක ශ්‍රී ලංකා වෛද්‍ය සභාව කියලා කිව්වට මේක වෛද්‍යවරුන්ගේ සභාවක් නෙමෙයි. අපි හැමදාම කියන විදිහට මේක රෝගී ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින සභාව. ඒ හින්දා තමයි රටේ සමස්ත රෝගී ජනතාවට වැදගත් වෙන්නේ වෛද්‍ය සභාව තුළ නිසි සංයුතියක් සහ නිසි ක්‍රියාකාරීත්වයක් තියෙන එක. ඒ නිසා රජයේ වෛද්‍යාරික සංගම විදිහට වෛද්‍ය සභාවේ කාර්යභාරය මොකක්ද කියලා අපි ඊටාම පැහැදිලිව රටට කියලා තියෙනවා. ඒක වෛද්‍ය සභාවවත් කියන්නේ නැහැ. තමන්ගේ කාර්යභාරය මොකක්ද කියලා රටට හරි පැහැදිලි කිරීමක් කරන්නේ නැහැ. ඒ හින්දා තමයි අපි පහුගිය දවස්වල සෞඛ්‍ය අමාත්‍යතුමිය හම්බ වෙච්ච වෙලාවේ අපි ඉල්ලුවේ මේ සමස්ත වෛද්‍ය සභාවේ කාර්යභාරය මොකක්ද කියන එක. සමාලෝචනය කිරීම සඳහා එහෙම නැත්නම් ඒක කාර්යභාරය තමන් ඉෂ්ට කරලා තියෙනවද කියලා. හොයලා බලන්න. ඒ වගේම වෛද්‍ය සභාවේ වර්තමාන සභාපතිවරයා සහ සභාපතිවරයාගේ එහාට ගිහිල්ලා රාජසේනාරත්න ඇමතිවරයා විසින් තමන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සමාජිකයෝ ඇතුළුව වෛද්‍ය සභාවට කරපු පත්වීම් වල තියෙන සදාචාරාත්මක පැත්තෙන් එක පැත්තක්, නීතිමය පැත්තෙන් තව පැත්තක්. මේ සියල්ල සම්බන්ධයෙන් හොයා බලන්න විශේෂ කමිෂන් සභාවක් පත් කරන්න කියලා අපි ඉල්ලුවේ ජනතාවට මේකේ තියෙන වැදගත්කමත් එක්ක. ඒතර වෛද්‍ය පීඨයක ප්‍රමිතිය නියාමනය කරන එක, අනිත් පැත්තෙන් මේ වෛද්‍ය පීඨයෙන් බිහි වෙන වෛද්‍යවරුන් අතින් රෝගීන්ට සාධාරණ ඉෂ්ට වෙනවද කියන එක මේ සියල්ල හොයලා බලන්න, නියාමනය කරන්න, අධීක්ෂණය කරන්න පිහිටවල තියෙන පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත වෙලා තියෙන ව්‍යවස්ථාපිත මණ්ඩලය තමයි වෛද්‍ය සභාව. ඒතර අනිත් පැත්තෙන් වෛද්‍ය සභාව තමයි තාක්ෂණික ඒකකය. එහෙම නැත්නම් ව්‍යුහය ඉන්න ඕනම සෞඛ්‍ය අමාත්‍යවරයෙකුට. සෞඛ්‍ය අමාත්‍යවරයා මොන රජයේද මොන පක්ෂයේද කියලා නෑ. මේ රටේ බිහිවන ඕනම සෞඛ්‍ය අමාත්‍යවරයෙකුට තාක්ෂණික මඟ පෙන්වීම ලබා දෙන්න. ඒතර රාජසේනාරත්නගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන වෛද්‍ය සභාවකින් එහෙම නැත්නම් ඒ නියෝජිතයන්ගෙන් වර්තමාන රජයට එහෙම නැත්නම් වර්තමාන සෞඛ්‍ය අමාත්‍යතුමියට හරි තාක්ෂණික උපදෙස් ලැබෙයිද කියන ප්‍රශ්නේ අපි එදා මතු කළා. මොකද මේ ඇයට මේ දූරවල රැඳී සිටින්න සදාචාරාත්මක අයිතියක් නැහැයි කියන එක අපි ඊටාම් පැහැදිලිව සාක්ෂි සහිතව පෙන්වුවා. ඒතර මේකේ එක අවස්ථාවක් තමයි පහුගිය කාලෙත් අපි කියපු විදිහටම මේ රටේ ජනතාවට ප්‍රතිකාර කරන්න එන වෛද්‍යවරු ගුණාත්මක වයින් ඉහළ වෛද්‍යවරු වෙන්න ඕනයි කියන එක සම්බන්ධයෙන් විවාදයක් නැහැ. ඒක එහෙම තමයි විය යුත්තේ. එතකොට මේ ගුණාත්මක භාවයෙන් ඉහළ වෛද්‍යවරයෙක් බව සහතික කිරීම සඳහා වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවම ප්‍රමිතිය තියෙන්න ඕනේ. එතකොට මේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය රාජසේනාරත්න යුගය තුල දිගින් දිගටම අපි සහ විවිධ පාර්ශ්ව ගණනාවක් හඬ නැගුවා. නමුත් කිසිදු පියවරක් ගත්තේ නැහැ මේක අවසන් ලියවිල්ල විදිහට රටේ නීතිය බවට පත් කරන්න. අනිත් පැත්තෙන් අපි දැක්ක රාජසේනාරත්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙලා ඉඳද්දි විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ දෙපැත්තෙම ඊගාවට ඇමතිවරයෙක් වෙලා ඉඳද්දි මේ හැම අවස්ථාවෙදිම පාර්ලිමේන්තුවට මොන ඇමතිවරයා ගෙනාවත් නිමල් සිරිපාල සිල්වා ඇමතිතුමා ගෙනාව උත්සාහ කළා, මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා උත්සාහ කළා. ඒ හැම අවස්ථාවෙදිම පාර්ලිමේන්තුව තුල අවම ප්‍රමිතිය එහෙම නැත්නම් වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නීතිගත වෙන එක අවසන් අදියරට එන එක වැළැක්වුවේ රාජසේනාරත්න ඇමතිවරයා. ඒක අපි හැන්සාඩ් වාර්තා සහිතව අපි ඔප්පු කරලා පෙන්නුවා. දැනටත් අපිට ඒවා පෙන්වන්න පුළුවන්. ඒ නිසා ඊටාම් පැහැදිලි මේ අවම ප්‍රමිතිය නීතිගත වෙන්න රාජසේනාරත්න යුගය තුල ඉඩක් දුන්නේ නැහැ කියන කාරණය. ඒක එහෙම වෙන්න හේතු මොනවද කියලා අපි ඊටාම් පැහැදිලිව කිව්වා. මේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ඒ වගේම විදේශගත ප්‍රමිතියකින් තොර වෛද්‍ය අධ්‍යාපන ආයතන නීතිගත කරන්න, ඒ වලින් බිහි වෙන අය රටේ වෛද්‍යවරු බවට පත් කරන්න තිබිච්ච ඕනකම රාජසේනාරත්න යුගය තුල අපි දැක්කා. නමුත් කනගාටුවට කාරණේ තමයි රාජසේනාරත්න ඒ යුගයේ නිමා වෙලා දැන් මාස ගාණක් ගත වෙන්න යනවා. නමුත් තාමත් විවිධ හේතු, සමහර ඒවා නෛතික හේතු, සමහර ඒවා වෙනත් පරිපාලනමය හේතු, ඒ සියල්ල පාදක කරගෙන තාමත් ඒ යුගයේ ක්‍රියාත්මක වෙච්ච මේ පිළිගත නොහැකි ක්‍රියාකාරීත්වය වෛද්‍ය සභාව තුළ සිද්ධ වෙමින් යනවා. ඒකේ ප්‍රධානම චරිතය බවට අපි ඍජු ලෙස චෝදනා කරනවා වෛද්‍ය සභාවේ වර්තමාන සභාපතිවරයා විදිහට ඉන්න මහාචාර්ය හරේන්ද්‍ර සිල්වාට. අර ෂෙනාල් කියපු විදිහට
තමන්ගේ කාර්යභාරය පැත්තකින් තියලා ජාත්‍යන්තරව පිළිගත්ත. දැන් මේ කොරෝනා COVID-19 සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පිළිගත්ත අපේ සෞඛ්‍ය සේවය ප්‍රමිතියෙන් යුක්ත ගුණාත්මක වෛද්‍ය සේවයක් කියලා බහුතරයක් වෙච්ච වෛද්‍යවරු ප්‍රමිතියෙන් යුක්ත වෛද්‍යවරු කියනවා. එතකොට මේ එහෙම ජාත්‍යන්තර පිළිගැනීමක් තියෙද්දි ලංකාවේ වෛද්‍ය සභාවේ සභාපතිවරයා කියනවා ලංකාවේ වෛද්‍ය පීඨ වලින් බිහි වෙන වෛද්‍යවරුන්ට ප්‍රමිතියක් නැහැ කියලා. මේක ඉතාම බරපතල ප්‍රකාශයක්. අපි දකිනවා මේක රටට එරෙහි අන්තර්ජාතික එහෙම නැත්නම් ජාත්‍යන්තරයේ තියෙන අර අපි එදා කියපු අදත් කියන ඇන්ටි එස්ටැබ්ලිෂ්මන්ට් කැම්පේන් එක. එහෙම නැත්නම් පිළිගත්ත ස්ථාවරව තියෙන පද්ධති බිඳ දැමීමේ යාන්ත්‍රණයේ කොටස්කරුවෙක් බවට පත් වෙලා ඉන්නවා මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා. ඒ හින්දා තමයි රටට එරෙහි මේ වගේ ප්‍රකාශ කරන්නේ. අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය විනාශ කිරීම හරහා අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය දිනාගෙන තියෙන කීර්තිනාමය විනාශ කිරීම හරහා ප්‍රතිලාභ ලබන්නේ අපේ රටේ කවුරුත් නෙමෙයි. විදේශ රටවල්. ඒ අයගේ සෞඛ්‍ය පද්ධතිය තමයි ඒ හරහා ප්‍රොමෝට් වෙන්නේ. ඒ නිසා අපි ඊටාම් පැහැදිලිව මේ පවතින අසතුටුදායක තත්ත්වය සම්බන්ධයෙන් ප්‍රධාන වගකීම මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා බාරගත යුතුයි කියලා අපි යෝජනා කරනවා. අපි ඒක අපේ යෝජනා වලින් එහාට ගිහිල්ලා රජයේ වෛද්‍යානික සංගමේ ශාඛා සංගම් 120කට අධික ප්‍රමාණයක් මේ වෙනකොට රෙසොලියුෂන්ස් එහෙම නැත්නම් යෝජනා සම්මත කරලා තියෙනවා. මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා ඒ තනතුරේ තවදුරටත් රැඳී සිටීම සුදුසු නැහැයි කියන එක සම්බන්ධ යෝජනා. සදාචාරාත්මක පැත්ත එක පැත්තකින් නෛතික වශයෙන් ඒ වගේම මේ පවතින සම්ප්‍රදායන්ට එරෙහිව යාමක් විදිහට තමයි අපි මේක දකින්නේ. දැන් අපි එදා කිව්වා රාජ්‍යසේනාත් යුගය තුල අපොස උසස් පෙළවත් සමත් වෙලා නැති අඩුම ගානේ ජීව විද්‍යාව විෂය ධාරාවවත් හදාලා නැති වෛද්‍ය සභාවේ අවම ප්‍රමිතිය ලියවිල්ලට අන්තර්ගත ප්‍රමිතිය නැති අය වෛද්‍යවරු බවට පත්වීමේ ඉඩකඩ පිළිබඳ අපි එදා කතා කළා. ඒතකොට මේ ඉඩකඩ නැවත වටේකින් අද දවසේ නිර්මාණය වෙලා තියෙනවා. ඒ හින්දා තමයි අපි නැවත මේ ප්‍රශ්නේ මතු කරන්නේ. එතෙන්දී අපි ඉදිරිපත් කරනවා මේ තියෙන්නේ මේ අලුතෙන්ම මේ ඇවිල්ලා තියෙන වෛද්‍යවරුන්ගේ ලේඛනය. මෙතන විදේශ වෛද්‍ය උපාධිය හදාරපු වෛද්‍යවරු 80 ගානක තොරතුරු තියෙනවා. මේ තියෙන ලියවිල්ල අපි නම් ටික මකලා තියෙන ඒ අයගේ අනන්‍යතාව සෙවල් ප්‍රශ්නෙත් එක්ක මේ ලියවිල්ල තුළ මේ විශ්වවිද්‍යාලයේ මොකක්ද කියලා තියෙනවා, මොන අවුරුද්දේද මේ වෛද්‍ය පීඨයට ඇතුළත් වුණේ කියලා තියෙනවා, උසස් පෙළ ප්‍රතිඵලයේ තියෙනවා, අමතර කරුණු තියෙනවා. එතන මේ ලියවිල්ල අරන් බැලුවාම තමුන්නාසලට තේලේ මේක ඇතුළේ කී දෙනෙක් ඉන්නවද කියලා. වෛද්‍ය සභාවේ බලාපොරොත්තු වෙන අවම ප්‍රමිතිය නැති අය. දැන් උදාහරණ විදියට මෙතන 83 දෙනාගෙන් 71 දෙනෙක්. ඔබ විශ්වාස කරනවද මේ රටේ වෛද්‍යවරු වෙන්න යනවා වෛද්‍ය සභාව කියන අඩුම ගානේ C2යි S1 නැති 83 දෙනාගෙන් 71 දෙනෙක්. ඒ කියන්නේ 86ක්. වෛද්‍යවරු වෙන්න යනවා වෛද්‍ය සභාවේ අවම ප්‍රමිතිය නැතුව. ඊළඟට 30 දෙනෙක් 83 දෙනාගෙන් 30 දෙනෙක්. ඒ කියන්නේ ප්‍රතිශතයක් විදියට 36ක්. සැලකිය යුතු ගානක්. අඩුම ගානේ එක්ක A level ලියලා නැහැ. එහෙම නැත්නම් A level fail. ඒ කියන්නේ මේ රටේ උසස් පෙළට දැන් එන මාසේ ඊළඟ මාසේ මූණ දෙන්න බලාගෙන ඉන්න ඒ සඳහා මහන්සි වෙලා කැප වෙලා පාඩම් කරන වෛද්‍ය ශිෂ්‍යයෙක් වෙන්න බලාපොරොත්තුෙන් ඉන්න අනාගතයේදී වෛද්‍යවරයෙක් වෙන්න ඉන්න ඒ ශිෂ්‍යයන්ට ඒ වගේම තමන්ගේ දරුවා වෛද්‍යවරයෙක් කරන්න වියදම් කළා මහන්සි වෙලා සමහරවිට දෙමාපියොත් නිදි මරාගෙන වැඩ කරන දෙමාපියන්ට සියලු දෙනාට කරන කොච්චර අසාධාරණයක්ද බලන්න. මුදල් තිබීම කියන සාධකයේ පමණක් පාදක කරගෙන තමන්ගේ අතේ කෝටි ගාණක් තියනවා කියන සාධකයේ පමණක් පාදක කරගෙන 30 දෙනෙක් 83 දෙනාගෙන් 30 දෙනෙක් වෛද්‍යවරු බවට පත් වෙනවා. එක්කෝ A level ලියලා නැහැ. එහෙම නැත්නම් A level fail. සියලු විස්තර තියෙනවා. ඉතාල වගකීමෙන් කියන්නේ. ඊළඟට 18 දෙනෙක් ඉන්නවා. මේ 83 දෙනාගෙන් ඔබ දන්නවද? all three subjects. ඒ කියන්නේ මේ විෂයන් තුනම fail වෙච්ච 18 දෙනෙක් ඉන්නවා. ඒතර මේක ඉතාම බරපතල තත්ත්වයක්. ඇයි අපිට මෙහෙම වෙලා තියෙන්නේ? ප්‍රධානම හේතුව තමයි වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය නීතිමය ලියවිල්ලක් බවට පත් කරන්න තවමත් නොහැකියාව ලැබිලා තිබීම. එහෙම නැත්නම් ඒ සඳහා හැකියාවක් ලැබිලා නොතිබීම. ඒ නිසා අපි දිගින් දිගට විශේෂයෙන් පවිත්‍රා වන්‍යාරච්චි ඇමතිතුමිය සෞඛ්‍ය ඇමති ධූරයට පත් වෙච්ච මුල් අවස්ථාවේ ඉඳන් අපි මේ සඳහා ලොකු වෙහසක් අරගෙන රජයේ වෛද්‍යානික සංගම විදියට අපි අවසන් ලියවිලි සකස් කරලා පාර්ලිමේන්තුවට යවුවා. නමුත් කනගාටුවට කාරණේ පාර්ලිමේන්තුව ඒ අවසන් කියවීමට දවසක් තියදී පාර්ලිමේන්තුව මාර්තු 2 වෙනිදා විසිරුවා හැරියා. ඒ නිසා තාමත් මේක රටේ නීතිමය ලියවිල්ල බවට පත් වෙලා නැහැ. පාර්ලිමේන්තුවේ මේක සභාගත වෙලා තියෙනවා. ඒ නිසා තව සුළු දෙයක් කරන්න තියෙනවා. ඒ නිසා අනාගතයේ දැන් මේ හෙට දවසේ මේක සිද්ධ වෙයි. නමුත් අඩුම ගානේ අනාගතයේට මේ විදිහක ප්‍රමිතියෙන්තර වෛද්‍යවරු බිහි වෙන එක. දැන් ඔබ දන්නවා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලිපිකාර තනතුරකට කෙනෙක් බඳව ගන්නකොට බලනවා A level වල සබ්ජෙක්ට්ස් මොනවද කරලා තියෙන්නේ.
ඊළඟට A level වල මොනවද එයාගේ ප්‍රතිඵල මොනවද කියලා බලනවා. එතන මේ රටේ මොන හේතුවක් හින්දා හරි වෛද්‍යවරු වෙන්න යනවා. A level නැති අය. එතකොට ලිපිකාර තනතුරට ගැසට් කරනකොට A level බලන රටේ A level නැතුව වෛද්‍යවරු වෙන්න යාමේ ප්‍රතිඵල අපිට අනාගතයේදී භුක්ති විඳින්න සිද්ධ වෙයි. මේක ඉතාම කනගාටුදායක. ඒ වගේම මේ සම්බන්ධයෙන් මුළු රටම අවධානයට ලක් විය යුතු කාරණයක්. ඒ නිසා අපි විශේෂයෙන්ම උත්සාහ කරන්නේ හෙට දවසේ අඩුම ගානේ මේ රාජ්‍ය සේනාවත් දිගටම කරමින් හිට මේ ක්‍රියාමාර්ගයේ අඩුම ගානේ අවසන් තිත තබන්න අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න. ඒ සඳහා එක පැත්තකින් අපි උත්සාහ කරමින් ඉන්නවා වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිති රටේ නීතිය බවට පත් කරන්න. ඒ නීතිය බවට පත් කිරීමේ අවසන් අදියරේ දැන් අපි ඉන්නේ. පහුගිය සතිය අපි සෞඛ්‍ය අමාත්‍යතුමිය සමග අලුත් සෞඛ්‍ය අමාත්‍යතුමිය සමග අපි සාකච්ඡා කළා. එතුමිය එතෙන්දී ඉතාම කැමැත්තෙන් ඉදිරිපත් වුණා මේ සම්බන්ධ නීති අංශ සමග කතා කළා. මේ කටයුතු ඉක්මනටම අවසන් කිරීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න. එතකොට ඒකට යම් කාලයක් ගත වෙයි. ඒ කාල සීමාව තුළ අපිට පුළුවන්කම ලැබෙයි. ඒ රාජ්‍ය සේනාරත් යුගයේ වෙච්ච ඒ රටේ ජනතාවට වෙච්ච අසාධාරණ නිමා කරන්න. නමුත් අපි හිතන්නේ එතනින් ප්‍රශ්න ඉවර වෙනවායි කියලා. මොකද රාජ්‍ය සේනාරත් යුගයේ නිමා කරලීම සඳහා නම් පැහැදිලිවම රාජ්‍ය සේනාරත් විසින් වෛද්‍ය සභාවට පත් කරපු තමන්ගේ අන්තේවාසිකයන් ටික වෛද්‍ය සභාවෙන් ඉවත් කිරීමට කටයුතු කළ යුතුයි. ඒ සඳහා ප්‍රතිපාදන තියෙනවා. ඒ සඳහා නීත්‍යානුකූල ක්‍රියාමාර්ග තියෙනවා. ඒ සඳහා අපට ගත හැකි විකල්ප තියෙනවා. ඒ සියල්ල සැලකිල්ලට අරගෙන ඒ සඳහා අවශ්‍ය කටයුතු කිරීම සඳහා අවශ්‍ය කරන මැදිහත් වීම කරන්න රජ්‍ය වෛද්‍යාධිකාරික සංඝ විදිහට ලෑස්ති. අද දැන් උදෑසන අපේ මධ්‍යම කාරක සභාව රැස්වීම පැවැත්වුණා. මධ්‍යම කාරක සභාවේදී ඒකමතිකව සම්මත වුණා. රාජ්‍ය සේනාරත් විසින් වෛද්‍ය සභාවට පත් කළා. තාමත් රාජ්‍ය සේනාරත්ගේ න්‍යාය පත්‍රයේ වෛද්‍ය සභාව තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන වෛද්‍ය සභාවේ සභාපති විදියට දැන්ට කටයුතු කරන මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා සහ අනෙකුත් අය රාජ්‍ය සේනාරත් විසින් පත් කරපු අනෙකුත් සියලු දෙනා ඒ දූර වලින් ඉවත් කිරීම සඳහා ගත හැකි නෛතික ඒ වගේම සම්ප්‍රදායට අනුකූල පවතින තත්ත්වයන් සැලකිල්ලට අරගෙන අපිට ගන්න පුළුවන් උපරිම ක්‍රියාමාර්ග ගැනීම සඳහා රජයේ වෛද්‍යාධිකාරික සංගමයේ මධ්‍යම කාරක සභාව විසින් විධායක සභාව වෙත බලය පැවරුවා. ඒ අනුව විධායක සභාව විසින් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් නීතිමය උපදෙස් අරගෙන ඒ වගේම මේ සම්බන්ධයෙන් අපිට ගත හැකි උපරිම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අරගෙන මේ කටයුත්තට අපේ දායකත්වය ලබා දෙන්න අද දවසේ ලැබිච්ච බලයත් එක්ක මධ්‍යම කාරක සභාව විසින් විධායක සභාවට පැවරුණු බලයත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා. ඒ අනුව අපි විශේෂයෙන්ම ඉල්ලනවා මේ වෙනකොට මේ රටේ වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙලා ඉන්න වෛද්‍යවරුන්ගෙන් 95%කට වැඩි ප්‍රමාණයක් ඉන්න රජ වෛද්‍යාධිකාරික සංගමේ සමාජිකයන් මේ රටේ වෛද්‍යවරුන්ගෙන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෙලා ඉන්න වෛද්‍යවරුන්ගෙන් 95% කියනවා තමන්ගේ විශ්වාසය භංග වෙලා තියෙනවා කියලා මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන්. මේ රටේ රජයේ රෝහල් වල සේවය කරන වෛද්‍යවරුන්ගෙන් අති බහුතරය කියනවා තමන්ට මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා සම්බන්ධයෙන් තියෙන විශ්වාසය භංග වෙලා තියෙනවා. ඒ අනුව තමයි මේ විශ්වාස භංග යෝජනා සම්මත වෙලා තියෙන්නේ. ඒ අනුව අපි විශේෂයෙන්ම ඇමතිතුමේගේ අවධානය යොමු කරනවා. අතිගරු ජනාධිපතිතුමාගේ අග්‍රාමාත්‍යතුමාගේ අවධානය යොමු කරනවා. මේ හරහා අසාධාරණයට ලක්වන්නේ මේ රටේ අහිංසක රෝගී ජනතාව. ඒ නිසා මේ රෝගී ජනතාවට වෙන අසාධාරණ නිවැරදි කිරීම සඳහා මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා ඒ වගේම ඊට අමතරව වෛද්‍ය සභාවට රාජ්‍ය සේනාරත් විසින් පත් කරලා තියෙන තවමත් රාජ්‍ය සේනාරත් න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන පිරිස වෛද්‍ය සභාවෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීම සඳහා අපි ඒ හරහා බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මේ පත් කරන කමිටුව හරහා කමිෂන් සභාවක් අපි ඉල්ලලා තියෙනවා මේ ක්‍රියාකාරීත්වය හොයන්න. ඒ කමිෂන් සභාව හරහා මේ ජනතාවට වෙලා තියෙන අසාධාරණ නිවැරදි කරන්න වෛද්‍ය සභාවේ කාර්යභාරය සමාලෝචනය කරන්න. ඒ වගේම වෛද්‍ය සභාවේ සංයුතය නිවැරදි කරන්න. මොකද මැතිවරණය තියන්නේ නැතුව තමයි මේ අය ඉන්නේ. වෛද්‍ය සභාවේ පුරප්පාඩු 4ක් සඳහා මැතිවරණය තියන්න දැන් නියෝග කළා අවුරුද්දකට ආසන්න කාලයක් ගිහිලා. ඒක තියන්නෙත් නැහැ. සංයුතය නිවැරදි වෙන්නෙත් නැහැ ඒ හරහා. ඒ නිසා මේ සියල්ල සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් කටයුතු කළා. ඊට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්න විධායක සභාව විදිහට බලාපොරොත්තු වෙනවා. මධ්‍යම කාරක සභාව අද දවසේ බලය පැවරීම හරහා. සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා දවස් දෙකකට කලින් කිව්වා අඩුම ගානේ තව අවුරුදු 2ක කාලයක් යයි කියලා ගෝලීය වශයෙන් කොරෝනා තත්ත්වය අපිට පාලනය කරන්න. දැනට සමහර රටවල් වල දැන් සමහර රටවල් කියලා කියන්න ඕනේ නැහැ ඉන්දියාව වගේ අපිට ආසන්නයේම තියෙන රටවල් වල දවසකට මරණ 1000කට ආසන්න ගාණක් වෙන දවසකට රෝගීන් 50000කට වඩා හොයාගන්න පුළුවන් තත්ත්වයට ගිහිලා තියෙනවා කොරෝනා. ඒ නිසා අපිට කිසිසේත්ම සැහැල්ලුවෙන් හිතන්න බෑ කොරෝනා සම්බන්ධයෙන්. එකම දේ අපිට රට ඇතුලෙන් කොරෝනා වාර්තා වෙන්නේ නැහැ. ඒ අපි ගත්ත ප්‍රශස්ත ක්‍රියාමාර්ගات එක්ක. එතෙන්දී අපිට එදා වගේම අදත් කියන්න තියෙන්නේ දේශපාලන අධිකාරී අතිගරු ජනාධිපතිතුමාගේ ඉඳන් උඩ ඉඳන් පහළට
ඒ වගේම සෞඛ්‍ය සහ ආරක්ෂක අංශවල කැපවීම ඒ සියල්ලට වඩා මහ ජනතාවගෙන් ලැබිච්ච උදව්ව එහෙම නැත්නම් දායකත්වය මේ සියල්ලේ ප්‍රතිඵල විදියට තමයි අද දවසේ අපි යම් මට්ටමකට කොරෝනා පාලනය කරලා තියෙන්නේ. අපිට මරණ 12යි වෙලා තියෙන්නේ. ඒකිනුත් මේ ඊයේ පෙරේද වෙච්ච මරණය මං හිතන්නේ අපි හැමෝම දන්නවා පිළිකා රෝගයෙන් පෙළෙන හෘද රෝග සහිත විදේශ රටවලින් ආපු කාන්තාවක්. ඒතර ඒ වගේ අපිට ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යන්න පුළුවන්කම ලැබලා තියෙන දායකත්වයත් එක්ක. ඒ නිසා කොරෝනා ඉවර නැහැ. කොරෝනාත් එක්ක අපි ජීවත් වෙන්න ඒ වගේම නව පරිසරයක් යටතේ ජීවත් වෙන්න අපි අවශ්‍ය වටපිටාව හැදෙන්න ඕන. ඒ නිසා කොරෝනා අමතක කරලා දාපු හැම අවස්ථාවෙදීම දින්නේ රටවල් නෙමෙයි කොරෝනා. මූලික සෞඛ්‍ය ක්‍රමානුකූල පුරුදු වලින් බැහැර වෙන්න අපිට බෑ. අත්සෝදනයක මුවාවරණයක් පළදිනයක මීටරේ දුර සමාජ දුරස්ථභාවය වෙන නැත්නම් පුද්ගල දුරස්ථභාවයේ රඳා පැවතෙනම ඕනෑම ස්ථානයකට අදාළයි. ඒ කියන පියවර වලින් අපිට බැහැර වෙච්ච අපි හැම අවස්ථාවෙදීම රට පෙරදුනා කොරෝනා දින්න. ඒක ලංකාවටත් අදාළයි. ඒ නිසා කිසිසේත්ම අපිට හිතන්න බෑ කොරෝනා ඉවරයි කියලා. දැන් මේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් කවුද ඉන්නේ වර්තමාන තත්ත්වයේ මං හිතන්නේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමාට උසස් වීමක් ලැබුණා පරිසර අමාත්‍යාංශයේ ලේකම් විදිහට. ඒ අනුව මේ වෙනකොට වැඩ ආවරණය කිරීම සඳහා පත් කරලා තියෙනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් වරයෙක්ව වෛද්‍ය ශ්‍රීධරන් මැතිතුමා. එතකොට වෛද්‍ය ශ්‍රීධරන් මහත්මයා මේ වෙනකොට වැඩ ආවරණය කරන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විදිහට කටයුතු කරනවා. ඉතින් මේ සම්බන්ධයෙන් අලුතෙන් කෙනෙක් පත් කිරීම සඳහා ප්‍රොසීඩියර් එකක් තියෙනවා. එහෙම නැත්නම් අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙතක් තියෙනවා. ඒ අනුව ඒකට අවශ්‍ය කරන ඉන්ටර්විව් කෝල් කළා. එහෙම නැත්නම් ඒ ආයතන පත්‍ර කැඳවලා ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතුයි. ඉතින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ විශේෂම ප්‍රධානම පරිපාලන තනතුර එහෙම නැත්නම් මේ තාක්ෂණික වශයෙන් ඉහළම තනතුර අපි විශ්වාස කරනවා මේ තනතුර ගොඩක් කාලයක් මේ වැඩ බලන පත්වීම් වලින් එහෙම නැත්නම් වැඩ ආවරණය කරන පත්වීම් වලින් රඳා පැවතීම සුදුසු නැහැ කියලා. ඒ නිසා අපි විශේෂම රජයෙන් ඉල්ලනවා සෞඛ්‍ය අමාත්‍යතුමියන් නිසා සෞඛ්‍ය ලේකම්තුමාගෙන් මේ සම්බන්ධ විශේෂ උනන්දුවක් දක්වලා මේ තනතුර ඉක්මනින් මේ පුරප්පාඩුව පිරවීම සඳහා අවශ්‍ය කටයුතු කරන්න කියලා. ඔය රජයේ වෛද්‍ය නිලධාරීවරුන්ගේ සංගමේ කවුරුවත් නැද්ද මම හිතන්නේ සභාපතිතුමා ඇවිල්ලා විශේෂඥ වෛද්‍යවරයෙක්. එතුමාට සායනික කාර්යභාරයක් තියෙනවා. විශේෂයෙන් එතුමාගේ විශේෂයෙන් මේ පහුගිය දිනවල එතුමා අපිත් එක්ක කතා බහ කළා පවතින තත්ත්වයේ සම්බන්ධයෙන් එතුමා කර ප්‍රකාශය තමයි එතුමා මේ අවස්ථාවේදී විශේෂයෙන්ම තනතුරු සම්බන්ධයෙන් එතුමා කිසිම උනන්දුවක් දක්වන්නේ නැහැ. විශේෂ රට වෙනුවෙන් එතුමාට ඊට වඩා කාර්යභාරයක් තියෙනවා රජ වෛද්‍යවරීන් සංගමේ සභාපති විදිහට. ඒ කාර්යභාරය ඉෂ්ට කිරීම තමයි එතුමාගේ ප්‍රමුඛතාවය වෙලා තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ තියෙන සම්ප්‍රදායන් සහ ඒ සියල්ල රැකගෙන මේ පත්වීම සිදු විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. සභාපතිතුමා මේ කියන්නේ අනිදාසික මහත්තයා පත් කරන දවස්වල එතුමාගේ බලාපොරොත්තුකුත් තිබුණේ නේද මේ? මම හිතන්නේ දැන් පුද්ගල බලාපොරොත්තු ගැන නෙමෙයි අපි මේ කතා කරන්නේ රටක් විදිහට එතනට ගැලපෙන කෙනා කවුද කියන එක. ඒ නිසා විශේෂයෙන්ම ඒ තනතුර සඳහා ගැලපෙන කෙනා පත් කිරීමේ වගකීම තියෙන්නේ පත්වීම් බලධරයන්ට. ඒක තමයි විය යුත්තේ. විශේෂයෙන්ම මම හිතන්නේ අනුරුද්ධ පාදිනිය මැතිතුමාගේ පැත්තෙන් ගත්තොත් එහෙම අපි විශ්වාස කරන රජ වෛද්‍යවරීන් සංගමයේ විදිහට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට විතරක් නෙමෙයි වෙනත් ඕනම තනතුරට එතුමා පත් කළොත් ඒ හරහා රටට යහපතක් වෙනවයි කියන එක තමයි අපේ විශ්වාසය. කොරෝනාවට වඩා රෙඩ් ෆීවර් වැඩි වෙලා ඒක රෙඩ් ෆීවර් කියන්නේ මියුන එතකොට ලෙප්ටොස්පයිරෝසිස් කියලා අපි ඉංග්‍රීසියෙන් අපි විද්‍යාත්මකව හඳුන්වන නම විශේෂයෙන්ම ගොයම් වගාවත් එක්ක මේ පැඩි සම්බන්ධයෙන් මේවත් ගොයම් වගාවත් එක්ක තමයි මේ ගොයම් ආශ්‍රිතව තමයි කුඹුරු ආශ්‍රිතව තමයි මේක ගොඩක් ව්‍යාප්ත වෙන මඩ ආශ්‍රිතව. ඒ තත්ත්වය විශේෂයෙන්ම ලංකාව පුරාම නැති වුණාට දිස්ත්‍රික් කිහිපයකම මේකේ අවදානම් මේ වෙනකොට ව්‍යාප්ත වෙලා තියෙනවා. විශේෂයෙන් කෑගල්ල රත්නපුර වගේ දිස්ත්‍රික්කවල හැම කාලෙම මේ වගේ කාලෙ වෙනකොට අපිට මියුන රෝගීන් වාර්තා වෙනවා. මෙතන තියෙන වෙනස තමයි මියුන කියන්නේ බැක්ටීරියා විස බීජයක් මගින් ආසාදනය වෙන රෝගයක්. ඒතකොට බැක්ටීරියා විස බීජ සඳහා ප්‍රතිජීවක ඖෂධ තියෙනවා. ඒ නිසා කිසි කෙනෙක් මියුන නිසා මිය යා යුතු නැහැ. මොකද බෙහෙත් තියෙනවා. දැන් අපි ඩෙන්ගු වලට අපි ගත්තාම වෛරසයක් බෙහෙත් කියලා නිශ්චිත බෙහෙතක් නැහැ. කොවිඩ් වලට වෛරසයක් නිශ්චිත බෙහෙතක් නැහැ. නමුත් මියුන කිසි කෙනෙක් මැරෙන්න ඕනේ නැහැ. හොඳ කරන්න ඕන බෙහෙත් තියෙනවා. ඒ නිසා ඒ වගේ වළක්වා ගැනීම සඳහා අවශ්‍ය කරන බෙහෙතුත් තියෙනවා. දැන් උදාහරණ විදියට තමන් කුඹුරට බහිනවා නම්, ඒ වගේ වැඩක නිරත වෙනවා නම්, ඒ කුඹුරට බහින්න කලින් සතියේ ඉඳන් සතිපතා ඖෂධය ගැනීම හරහා අපි හිතමු බදාදා නම් කුඹුරට බහින්න ඊට කලින් දවසේ අඟහරුවාදා රැයට ඩොක්සසයික්ලින් කියන ඒ ඖෂධයේ පෙති දෙකක් අරගෙන කුඹුරට බැස්සොත් එහෙම තමන් මේ කුඹුරේ බහිනේ කාල සීමාව සම්පූර්ණ කාල සීමාව පුරාවටම අපි සති දෙකක්ද තුනක්ද හතරක්ද ඒ කුඹුරු වැඩ කරන්නේ ඒ කාල සීමාව තුළ ඒ ඩොක්සසයික්ලින් ඖෂධයේ සතියට එක දවසයි
අරගන්න පුළුවන් වුණොත් අපිට එතනින් මියුන වැළඳීමේ ප්‍රවණතාව අඩු කරගන්න පුළුවන්. අනිත් පැත්තේ මියුන හැදුනොත් එහෙම රෝග ලක්ෂණ පිළිබඳ හරි සැලකිල්ලෙන් හිටියා නම් රෝග ඉතිහාසය පිළිබඳ හරියට වෛද්‍යවරු දැනුවත් කළා නම් දැන් උදාහරණ විදිහට කෙනෙකුට තද උනේනවා නම් ඔළුවේ කැක්කුම ඇඟේ අමාරු අතපය තද බල විදිහට පහර දුන්නා වගේ කැක්කුමක් එක්ක රතු වෙලා මුත්‍රාවල පාට වෙනසක් වෙලා මුත්‍ර රතු පාට වගේ පිට වෙන්න පටන් අරගෙන අනිවාර්යයෙන්ම Taman රෝගය පිළිබඳ වෛද්‍යවරයෙක් ගාවට ගිහිල්ලා ප්‍රතිකාර ගන්න ඕන. ඒ ප්‍රතිකාර ගැනීමත් එක්කම වෛද්‍යවරයාට කියන්න ඕන මම ගිය සතියේ එහෙම නැත්නම් සති දෙකකට කලින් කුඹුරකට බැස්සා. මඩ ආශ්‍රිතව රැකියාවක නිරත වුණා. එතකොට අනිවාර්යෙන් වෛද්‍යවරයාට සැක පහළ වෙනවා මේ උණද. එතකොට මග ඇරෙන්නේ නැහැ රෝගීන්. එතකොට අපිට ෆුල් බ්ලඩ් කවුන්ට් එකක්, යූරින් ෆුල් රිපෝට් එකක්, එහෙම නැත්නම් සම්පූර්ණ රුධිර පරීක්ෂණයක් සහ සම්පූර්ණ මුත්‍රා පරීක්ෂණයක් මගින් බොහෝ දුරට නිශ්චිත කරගන්න පුළුවන් මේ උණද කියලා. බොහොම සරල ඕනම අපි හිතමු දිස්ත්‍රික් ග්‍රාමීය රෝහලක පවා අපිට මේ පරීක්ෂණ සමහර ඒවා කරන්න පුළුවන් ඒ ආශ්‍රිතව. එතකොට ඒ හරහා අපිට පුළුවන්කම ලැබෙනවා මියුන් රෝගීන් හඳුනා ගන්න. හඳුනාගත්තොත් රෝහල්ගත කළා පෙනිසිලින් වර්ගයේ ඖෂධයක් අපි ලබා දෙන්නේ. ඒ අනුව අපිට පුළුවන් වෙනවා නිශ්චිතවම ඒ කොවිඩ් මියුන රෝගීන් හොඳ කරන්න. ඒ නිසා කවුරුවත් මැරෙන්න ඕනේ නැහැ. ඒ සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න. කුඹුරට බහින්න කලින් බෙහෙත් අරගෙන කුඹුරට බහින්න. ඒ වගේම Tamanට කුඹුරට බැස්සට පස්සේ සතියක් දෙකක් ඇතුළත උණ හැදුනොත් වහාම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු වෙන්න. වෛද්‍යවරුගේ උපදෙස් මත රෝහල්ගත වෙලා අවශ්‍ය ප්‍රතිකාර ගන්න. ඒ හරහා අපිට මියුන තර්ජනය නැති කර ගන්න පුළුවන්. අවම් ප්‍රමිතිය සම්බන්ධ ලියවිල්ල ඇතරම මේ මාර්තු මාසයේ වෙනකොට අවසන් වෙන්න නියමිතව තිබුණේ ඒ සියල්ල. මොකද මේක අපි කාලයක් තිස්සේ සකස් කරමින් හිටියා. විවිධ කාලවලදී. ඒ කියන්නේ අපි ගම්මුත් 2006 මුල දශකයේ ඉඳන්ම දිගින් දිගට මේ සම්බන්ධයෙන් ලියවිලි සකස් වුණා. නමුත් ඒ ලියවිලි අවසන් අදියරට ගිහිලා සමහර අවස්ථාවලදී පාර්ලිමේන්තුව ඇතුළත හිර වුණා. ඉතින් මේ වටේදී මේ අවම ප්‍රමිතිය සම්බන්ධ ලියවිල්ල 2016 17 අවුරුද්දේ ඉඳන් සාකච්ඡා වුණා. නමුත් රාජසේනරත් යුගය තුල කිසිම උත්සාහයක් ගත්තේ නැහැ මේ ලියවිල්ල අවසන් ලියවිල්ල බවට පත් කරන්න. ඒකේ ප්‍රතිඵල තමයි අපි භුක්ති විඳමින් ඉන්නේ. ඒතකොට මේ වෙනකොට අවසන් ලියවිල්ල සකස් වෙලා ඉවරයි. ඒක මේ වෙනකොට පාර්ලිමේන්තුව සභාගත වෙලාත් ඉවරයි. ඒතකොට ඒක දෙවෙනි වර කියවලා පාර්ලිමේන්තුවේ ඒක රටේ නීතිය බවට ගැසට් කිරීම තමයි සිද්ධ විය යුත්තේ.